දවසක් ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැමෝටම අපි අද හම්බ වෙන්නේ ආලෝකයේ දෙවන වීඩියෝවත් එක්ක අපි පළවෙනි වීඩියෝවෙන් සාකච්ඡා කරා මාධ්‍යක ඉඳන් තවත් මාධ්‍යයකට ගමන් කරද්දී ආලෝකයෙන් නැක වර්තනය වෙන්නේ කොහොමද? ඒ වර්තනය වෙනකොට එයා පිළිපදින නියම මොනවද? ඔන්න මතකද අපි ඉස්නෙල් නියමයේ සාකච්ඡා කරා. ඉස්නෙල් නියමයේ අපි ගැටලු කිහිපයක් සාකච්ඡා කරා. අපි බලමු ගිය සුමානේ අපි අන්තිමට ඉගෙන ගත්ත තල මුහුණත් තුළින් ආලෝකයේ පරාවර්තනය. ඊට අදාළ උපසටහන් එක්ක අපි සාකච්ඡා කරමු තල මුහුණත් තුළින් ආලෝකයේ පරාවර්තනය. හරි මේ දින අපි ගිසුමානේ අන්තිමට සාකච්ඡා කරපු කොටස මේකදී ඔයගොල්ලන්ට පේනවා ආලෝක කිරණයක් විදුරු කුට්ටියකට පතනය වෙලා ඊට පස්සේ Tamanගේ ගමන් දිශාව වෙනස් කරගන්නවා. එයා පතනය වෙන්නේ මේ දිශාවට, ගමන් දිශාව වෙනස් කරමින් මේ දිශාවට යනවා. ඊළඟට ආයෙත් ගමන් දිශාව වෙනස් කරමින් මෙන්න මේ දිශාවට යනවා. ඒතර මෙතනදී එයා Tamanගේ ගමන් දිශාව වෙනස් කර ගැනීම වර්තනය කියලා අපි හැඳින්නුවා. මෙතන පෙන්නවා මෙන්න මේ මෙතන තියෙන කෝණය I එකම තමයි මෙතනත් හම්බ වෙන්නේ කියලා. හරි. දැන් මේ පෙන්වලා තියෙන්නේ අපි මේ ගිසුමනේ සාකච්ඡා කරා. අපි මේ පළවෙනි මුහුණත ගමු මෙන්න මේ AB මුහුණත කියලා. මේ මුහුණත AB මුහුණත. මේ AB මුහුණතට ඉස්නෙල් නියමයේ දැම්මට පස්සේ වර්තන සඳහා අපිට එනවා N1 මෙන්න මේ කොටස N1 sin I සමානයි N2 sin R දැම්මම N1 sin I1 මෙතන I1 ඊළඟට සමානයි මේක N2 මේ මාධ්‍ය දෙවන මාධ්‍ය N1 sin I1 සමානයි N2 sin R කියන්නේ මෙතන වර්තන කෝණය. ඒතර ඒ එන ප්‍රකාශනෙ ඊට පස්සේ CD මුහුණතේ වර්තනයට ආය පාරක් ඉස්සෙල්ලා දැම්මා. ඉතින් අපිට ආවා N2 sin R සමානයි N1 sin I2 කියලා. 1යි 2යි කියන ප්‍රකාශන දෙකේ N2 sin R N2 sin R කියලා තියෙන දෙක සමාන කරගත්තට පස්සේ අපිට I1 සමාන I2 කියලා ආවා. මේ ආවේ මේ අපිට හම්බෙලා තිබුණේ පතන කෝණයත් නිර්ගත කෝණයත් සමානයි කියන සම්බන්ධය. ඒතර මේ සම්බන්ධය සිද්ධ වෙන්නේ එක්තරා අවස්ථාවක සම්පූර්ණ කරනවා විතරයි. ඒ තමයි පතන මාධ්‍යයයි නිර්ගත මාධ්‍යයයි එකම වෙලා තියෙනවා. දැන් මේක කියන විදිහට මේ N1 කියන්නේ වාතය නම් ආයතය වීදුරු හරහා N2 මාධ්‍ය හරහා ගිහිල්ලා ආයත නිර්ගත වෙන්නේ නැවතත් වායු මාධ්‍යකටම වෙන්න ඕනේ. ඒක තමයි පතන මාධ්‍යයයි නිර්ගත මාධ්‍යයයි සමානයි කියලා අපි කියන්නේ. හරි. ඔක තමයි අපි සාකච්ඡා කරේ. අපි ඊළඟට යමු ඊළඟ සටහනට. අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ වර්තනයෙන් ප්‍රතිබිම්බ සෑදීම. ඊට කලින් අපි බලමු අර සාකච්ඡා කරපු එකේම තවත් ගැටලුවක් අපි ගමු. මෙන්න මේ විදිහට මාධ්‍ය දෙකක්. මේක අපි ගැටලුවක් විතර ගමු. ලියාගන්න. රූපේ දක්වා ඇත්තේ N1 මාධ්‍යක සිට N1 මාධ්‍යක සිට N2 මාධ්‍යයක් හරහා N3 මාධ්‍යයක් වෙතට ගමන් කරන ආලෝක කිරණයක් නැවතත් N1 මාධ්‍ය තුලටම ගමන් කරන අවස්ථාවකි. එහි N1 මාධ්‍යයේ පතන කෝණය θ සහ N1 මාධ්‍යයේ පතන කෝණය කියන්නේ මෙන්න මෙතන තියෙන කෝණය θ සහ
යලි n එක මාධ්‍ය තුල නිර්ගත වන කෝණය. ඒ කියන්නේ මෙන්න මෙතන පල්ලෙහා තියෙන කෝණය බීටා නම් තීටා සහ බීටා අතර සම්බන්ධය ලබා ගන්න. තීටා සහ බීටා අතර සම්බන්ධය ව්‍යුත්පන්න කරන්න. දැන් මේ ගොඩක් ප්‍රශ්නවල මම උත්තරත් මේක දානවා. ඒතකොට ඕගොල්ලෝ ටික තියෙන්නේ මෙතනින් මේක පොස් කරලා මෙතනින් මේක නතර කරලා මේ ගැටලුව විසඳලා නැවත පානක් මේකේ වීඩියෝ බලාගෙන යන්න. ඒතකොට මේකේ ගැටලුව විසඳපු ආකාරය තියෙනවා. හරි. නැත්තම් තියෙන්නේ මේක ගාන සටහන් කරගන්න. ගාන සටහන් කරගෙන ඉස්සරහට හදන් ඉඩ තියාගෙන වීඩියෝ බලන් ගියාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතකොට මම පෙන්නලා තියෙන විසඳුම ලියා ගන්න යන්න එපා කලින්. හරි. දැන් මේ තියෙන්නේ ඊට අදාළ විසඳුම. මම මේක සාකච්ඡා කරන්න යන්න. අපි කලින් කරපු දේවල් ටිකම තමයි තියෙන්නේ. මේක තමයි කලින් දීපු ගානේ විසඳුම. හරි. එයා ගැන අලුත් මාතෘකාව. මාතෘකාවට කලින් ගණන් කීපයක් හදමු. දැන් පළවෙනි ගණන. පළවෙනි ගණන අංශක 30ක පතන කෝණයකින් වාතයේ සිට ජලය තුළට ඇතුළු වන ආලෝක කිරණයක් ජලය තුලින් ගමන් කර වීදුරු තුළට ඇතුළු වේ. කිරණය සිදු කළ මුළු අපගමනය සොයන්න. කිරණය සිදු කළ මුළු අපගමනය සොයන්න. හරි මේ තියෙන්නේ ඒ ගානේ විසඳුම අන්තිමට උත්තරේ තියෙනවා මුළු අපගමනය අංශක 8ක් කියලා කල්පනාවෙන් හදන්න. මොකද මේකේ වාතය හරහා ජලයට ගිහිල්ලා ජලය තුලින් වීදුරු වලට යනවා. මේවල වර්තනාංක ලියා ගන්න. වාතයේ වර්තනාංක 1යි, ජලයේ වර්තනාංකය 4 බෙදීම 3යි, වීදුරු වල වර්තනාංකය 3 බෙදීම 2යි. හරි. අපි යමු ඊළඟ ගැටලුවට. මේ තියෙන කලින් ගැටලුවේ අන්තිම උත්තරේ ඇවිල්ලා තියෙන මෙතන මුළු අපගමනයේ D1 දන D2 කියන එක එකතුව මෙන්න මෙතන තමයි උත්තරේ තියෙන්නේ. දැන් මේ උත්තර කලින් බලන්න යන්න එපා. මේ ගාන හදනකොට මේක පාවිච්චි කරගන්න. දැන් මේ වීඩියෝ එක මේ විදිහටම යන්න දෙන්න. අන්තිමට ඔයගොල්ලෝ ආයෙ පාරක් මේ ගණන් හදලා මේ උත්තර කොහොමද ගත්තේ කියලා බලන්න. මම මේ දීපු ගණන් දෙක හදන විදිහ සාකච්ඡා කරේ නැහැ. මොකද අපි කලින් ඒව හදන විදිහ සාකච්ඡා කරලා තිබිච්ච හින්දා මෙන්න මේ ගාන මම කියලා දෙන්නම්. මෙතන ඊළඟ ගැටලුව. වාතය තුල ගමන් කරන ආලෝක කිරණයක් වීදුරු ගෝලයකට අංශක 30ක පතන කෝණයක් සහිතව ඇතුළු වේ. මේ ගැටලුව සටහන් පොතේ ලියන්න ඕනේ. අංශක 30ක පතන කෝණයක් සහිතව ඇතුළු වේ. ආලෝක කිරණය ගමන් කරන මාර්ගය ඇඳ වීදුරු ගෝලයෙන් පිටවන විට ඒ සිදු කළ මුළු අපගමනය සොයන්න. දැන් මේ පෙන්නලා තියෙන්නේ ආලෝක කිරණ ගමන් කරන මාර්ගය. මේ ආලෝක කිරණ එනවා. ඊළඟට ආලෝක කිරණ යන මාර්ගය මේ පෙන්නලා තියෙනවා. ඊළඟට ආලෝක කිරණ නැවත අපගමන වෙලා මෙන්න මේ වගේ මාර්ගයක ගමන් කරනවා. එතකොට පතන කෝණය අංශක 30ක් කියලා කියනවා. දැන් මේ වගේ ගෝලයකට අපි කොහොමද පතන කෝණයක් සලකුණු කරන්නේ? ඒක කරන්නේ මෙහිමයි. අපි මුලින්ම අභිලම්බයක් මුලින්ම මෙන්න මේ
ගෝලයේ කේන්ද්‍රයේ ඉඳන් අපි අඳිනවා ගෝල කේන්ද්‍රය නෙමෙයි අපි මුලින්ම කරන්නේ මේ ගෝලයට යම් ලක්ෂයකට අඳිනවා ස්පර්ශකයක්. මේ තියෙන ඇඳපු ස්පර්ශකය. අපි යම් ස්පර්ශකයක් අඳිනවා ඕනම ලක්ෂයකට. ඊට පස්සේ ඇඳපු ස්පර්ශකයට ලම්බකයක් අඳිනවා. ඒ ලම්බකයේ කේන්ද්‍රය හරහා යන්න ඕනේ. ඒතකොට ඒක අරයක් වෙනවා. කේන්ද්‍රය හරහා යන මෙන්න මෙහෙම අඳිනවා. මෙතන කේන්ද්‍රය හරහා යන අපි ඇඳපු ලම්බකයේ ඒතකොට ඒක අරයක් වුණා. නිල් පාටින් පෙන්වලා තියෙන්නේ ඒක. අන්න ඒක තමයි මේ නිල් පාට තියෙන මෙන්න මේ ලම්බකය තමයි අභිලම්බ විදිහට සලකන්නේ. ඒ අභිලම්බයට අංශ 30ක් අහනතව තමයි ආලෝක කිරණය එන්නේ. හරි. එතකොට ඒ ආලෝක කිරණය දැන් වීදුරු ගෝලයේ එන්නේ වීදුරු ගෝලයක් තුළ. වීදුරු ගෝලය ගත්තාම ජලයට මේ වාතයට වඩා ඝනත්වයෙන් වැඩි. එහෙනම් අභිලම්බේ පැත්තට හැරෙනවා. පතන කෝණය 30යි කියලා තියෙන්නේ. ඊළඟට මෙන්න මේ මෙතන තියෙන කෝණය R1 කියලා මම දාලා තියෙනවා. ආලෝක කිරණය හැරෙන මේ දිශාවට. හරි. හැරලා දැන් මෙතනත් ආයි අභිලම්බය මේක. ඊළඟට ආලෝක කිරණය මෙන්න මේ දිශාවට ගමන් කරනවා. හරි. දැන් මේ ආලෝක කිරණය මෙතන හදන කෝණය මෙන්න මේ කෝණය R1 කියලා ගත්තොත් මෙතන කෝණයත් R1ම වෙනවා. මොකද මෙන්න මේ පාද දෙක මෙන්න මෙතන තියෙන මේ පාදයයි මේ පාදයේ විශාලත්වයෙන් සමාන අරයන් දෙකක් ඉන්න. ඒ හින්දා මෙතන තියෙන සම්මුඛ කෝණ දෙකත් විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. R1යි R1යි වෙනවා. එතකොට 30න් ආපු ආලෝක කිරණය මෙතන 30න් ආපු ආලෝක කිරණය R1න් නම් වීදුරු ඇතුළට යන්නේ. වීදුරු වලදී R1න් එන ආලෝක කිරණය 30න් තමයි එළියට යන්න ඕනේ. මේක ස්නෙල් නියමයේ දාලා හැදුවත් මේ විදිහටම එනවා. අපි මේකට කියනවා ආලෝකයේ ප්‍රතිවර්ත රීතිය කියලා. ආලෝකයේ Taman ගමන් දිශාව ප්‍රතිවර්ත කරන්න ඉඩ දෙනවා. ඒ කියන්නේ මේ 30න් ආපු එක R1න් නම් යන්නේ. හරි. ඒකම අනිත් පැත්තට આવොත් මෙන්න මේ විදිහට. මේ පැත්තට આવොත් R1න් આવොත් 30න් තමයි යන්නේ. ඒතර ඒක තමයි මෙතන මේ අනිත් පැත්තට සිද්ධ වෙන්නේ. R1න් එනවා මෙතෙන්ට. ඊට පස්සේ ඒක 30න් යනවා. R1න් ඇවිල්ලා 30න් යනවා. ඒක ස්ටෙල් නීමේ දාන්න ඕනේ නැහැ. ඒතර මුළු අපගමන හොයන්න අපිට කරන්න තියෙන R1 හොයාගන්න ඕනේ. R1 හොයාගන්න පුළුවන් අපිට මේ පළවෙනි මුහුණතට මෙන්න මේ අංක 1 කියන මුහුණතට ස්ටෙල් නීමේ දානවා. n1 sin 30 සමානයි. ඊට පස්සේ වීදුරු වර්තනාංකය 3 බෙදීම 2 ඒක දීලා නැත්නම් අපිට මේ ගානද ගමු 3 බෙදීම 2 sin r1. ඒතර අපිට sin වගුවකින් මෙතන r1 හොයාගන්න පුළුවන්. අපි බලමු r1 හොයලා මේ ගාන හදපු සරහන තියෙනවා ඇති. බලමු ඒක. මේ තියෙන්නේ මුළු අපගමනය හොයලා මුලින්ම තියෙනවා ස්ටෙල් නීමේ දාලා මේ ස්ටෙල් දාලා තියෙන්නේ පළවෙනි මුහුණතට. ඉතින් අපිට එනවා r1 කියන්නේ sin r1 කියන්නේ 3n එකයි. ඒතර r1 කියන්නේ 19 කලා 28යි. එයා පතන වෙන අංශික 30කින්. ඒතර අර පළවෙනි මුහුණතේ අපගමනය හොයාගන්න පුළුවන් අපිට. පළවෙනි මුහුණ අපගමනය හොයන්නේ d1 සමානයි d1 සමානයි පතන කෝණයෙන් අඩු කරලා තියෙනවා r1. හරි. r1 පතන කෝණයෙන් අඩු කරලා තියෙනවා. ඒතර එනවා 30 ඍණ 19 කලා 28 කියන්නේ 10 කලා 32යි. ඊළඟ මුහුණතේදීත් ඒකම තමයි සිද්ධ වෙන්නේ. හරි. ඊළඟ මුහුණතේ නැවතත් සිද්ධ වෙන්නේ කලින් වර්තනයමයි. ඒ කියන්නේ මෙතන එන d1යි මෙතන එන d2යි සමානයි. ඒතර 10 කලා 32 ඒවා දෙකක් එනවා. ඒ දෙක ඇවිල්ලා තමයි උත්තරය අන්තිමට 21 කලා 0.4ක් කියලා ඇවිල්ලා තියෙන්නේ. 21 කලා 0.4ක් කියලා ඇවිල්ලා තියෙන මේ විදිහට. තමයි මුළු අපගමනය. හරි. ඒ ගණන් අනිවාර්ය සටහන් පොතේ ඔගොල්ලෝ හදන්න ඕනේ. ඒක හදලා තමයි අපිට සටහන් පුළුවන්. බලමු අපි තවත් ගැටලුවක්. දැන් මේක අර කලින් කියපු ගාන අනිත් පැත්ත. ජලය තුලින් ගමන් කරන ආලෝක කිරණයක් එහි ඇති වායු බබුලක් තුළට අංශ 40ක පතන කෝණයකින් ඇතුළු වේ. වායු බබුලෙන් පිටවන විට කිරණය සිදු කළ මුළු අපගමනය සොයන්න.
ක්‍රියාසූත්‍ර මුල් අපගමනය සොයන මම ගාන පැහැදිලි කරලා කියලා දෙන්න යන්නේ නැහැ. කලින් කරපු දෙයම තමයි වෙන්නේ. හැබැයි ජලය තුලින් ඇවිල්ලා වාතයේ තියෙන ඒ කියන්නේ වායු බුලක් තුලට නම් මේක එන්නේ. එතෙන්ද අභිලම්බයෙන් ඉවත් තමයි ඒකෙන් sorry ඒ මොහොත අභිලම්බයෙන් ඉවතර තමයි මේක හැරෙන්න ඕනේ. බලමු කොහොමද මේක විසඳලා තියෙන්නේ කියලා. මෙතන පළවෙනි අවස්ථාව අපගමන හොයලා තියෙනවා D එක. මේ ඔයගොල්ලෝ පේනවා ඇති. මේක මෙහෙම ඇවිල්ලා අභිලම්බයෙන් ඉවතර තමයි මේ පැත්තට තමයි හැරලා තියෙන්නේ. අභිලම්බයෙන් ඉවතර හැරලා තියෙන්නේ. ඊළඟ මේක ගාන උත්තර ඊළඟ කොටසට ගියොත් තියෙන අවසාන උත්තරේ දැන් පටලවමු කරලා තියෙන්නේ 37යි කලා 56ක් කියලා පෙන්වලා තියෙන්නේ. ඒක තමයි අන්තිම උත්තරේ එන්නේ මුළු අපගමනේ. හරි. එතකොට මේ ගණන් පොතේ හරියට හදන්න ඕනේ. හරි. අපි ඊළඟට යනවා අලුත් මාතෘකාවකට. මාතෘකාව ලියමු. වර්තනයෙන් ප්‍රතිබිම්බ සෑදීම. වර්තනයෙන් ප්‍රතිබිම්බ සෑදීම. වර්තනයෙන් ප්‍රතිබිම්බ සෑදීම. හරි. දැන් මේ තියෙන උපසටහනේ ඔගොල්ලෝ මේක නම් කරගන්න A B C D කියන මොනවත් ටික මම අයින් කරනවා නම් කරපු ටික මේ උපසටහන අඳින්න ඉඩ තියාගෙන නෝට් එක ලියමු අපි. A B C D නම් වීදුරු කුට්ටියේ ඝනකම සිම්පල් T ද වර්තනාංකය සිම්පල් N ද වේ. එහි පතුලෙහි ඇති සලකුණක් දෙස හෝ ආලෝක ප්‍රභවයක් දෙස වාතයේ සිට ඇස තබා නිරීක්ෂණය කරන විට එම සලකුණ වෙනුවට එහි ප්‍රතිබිම්බයක් දර්ශනය වේ. මේ ප්‍රතිබිම්බ හැදෙන එක සිද්ධ වෙනවා වර්තනයේ වැඩිපුර මේක අපිට බලාගන්න පුළුවන් පරාවර්තනයෙන් සහ වර්තනයනුත් ප්‍රතිබිම්බ හැදෙනවා. උදාහරණයක් ගත්තොත් ගෙදර කණ්ණාඩියෙන් අපි මූණ බලනකොට අපිට පේන්නේ පරාවර්තනයෙන් හැදෙන ප්‍රතිබිම්බයක්. එතන තියෙන්නේ පරාවර්තනයෙන් ප්‍රතිබිම්බ හැදීම. අපි දර්පණයකින් මූණ බලද්දී අපිට පේන්නේ පරාවර්තනයෙන් පේන ප්‍රතිබිම්බ. දැන් අපි ජලාශයකට එබිල බලනවා. ජලාශයකට එබිල බලුවම අපේ ඡායාව පේනවා කියලා හිතමුකෝ. ඒ පේන්නේ ආංශික පරාවර්තනය. ඒ කියන්නේ අපේ ඇඟෙන් පිට වෙන ආලෝක කිරණ සැලකියුතු ප්‍රමාණය ජලය තුළට ගමන් කරනකොට කොටසක් පරාවර්තන වෙනවා. අපි ඒක මුල් දවසේ සාකච්ඡා කරා ආංශික පරාවර්තනය කියලා කියනවා. ඒකෙන් පේන ප්‍රතිබිම්බය තමයි අපිට අපේ ප්‍රතිබිම්බය පේන්නේ. දැන් මෙතන කියන්නේ එහෙම එකක් නෙමෙයි. මේ වීදුරු කුට්ටියේ පතුලේ තියෙන ආලෝක ප්‍රභවයක්. ඒ ආලෝක ප්‍රභවය දිහා අපි වාතයේ නම් ඇහැතිලා බලනවා. වාතයේ නම් ඇහැතිලා බලනකොට අපිට පේන ප්‍රතිබිම්බය අපි කියනවා වර්තනයෙන් හැදෙන ප්‍රතිබිම්බය කියලා. මේ රූප සටහනේ පෙන්වන්නේ අන්නේ ප්‍රතිබිම්බය හැදෙන ආකාරයේ රූප සටහන හරියට අඳින්න. O කියලා තියෙන්නේ සලකුණ. මේ O කියලා තියෙන්නේ සලකුණ. ඊළඟට බලන්න සිද්ධ වෙන දේ මෙන්න මෙතන ආලෝක කිරණයක් යනවා මෙහෙම. නිල් පාටින් පෙන්වලා තියෙන ගමන් කරන ආලෝක කිරණේ. ඊට පස්සේ ඒ ආලෝක කිරණේ තමන් ගමන් දිශාව වෙනස් කර ගන්නවා. මම මෙන්න මේ හසු පාටින් පෙන්වන දිශාවට. හරි. එතකොට අපේ ඇහැට එනවා තව ආලෝක කිරණයක්. ඒක මං මේ දම් පාටින් පෙන්වලා තියෙන්නේ ඒ ආලෝක කිරණය. දැන් සැලකුවාම අපේ ඇහැට ඇත්තටම ආලෝක කිරණ එන්නේ මේ ඕගෙන් පිටවන ආලෝක කිරණ උනාට ඒ ආලෝක කිරණ
අපිට පේන්නේ මෙන්න මේ I වල ඉඳන් එනවයි කියලා. එතකොට අපේ ඇහැ හිතන්නේ මේ ආලෝකන දෙක ආවේ I වල ඉඳන් කියලා. එතකොට ඇහැ ප්‍රතිබිම්බය හදන්නේ I වල තියෙන විදිහට. කියන්නේ වස්තුව තියෙන ඕවල උනාට ඇත්තටම අපිට ඒක පේන්නේ I හි තියෙනවයි කියලා. අපි ඒතර කියනවා යාට ප්‍රතිබිම්බයක් කියලා. ඔබ්ජෙක්ට් කියලා කියනවා, ඉමේජ් කියලා කියනවා. ඒකයි OI කියලා අරගෙන තියෙන්නේ. අපි කුඩා නිවැරදි කර ගැනීමක් කරගන්න වෙනවා. රූපේ තමන් තන ඇඳලා නැතුව ඇති කියලා හිතනවා. මෙන්න මෙතන අපි මේ AB කියලා දාලා තියෙන හින්දා අර කලින් ABCD කියපු එක අපි P Q R S කියලා නම් කරගමු. එතකොට අර දීපු ඡේදයේ මුලින්ම ABCD කියලා තිබිච්ච එක P Q R S කියලා හදාගන්න. හරි. දැන් අපි යන්නේ මේ ප්‍රතිබිම්බ මේ වස්තුවට තියෙන ඇත්ත දුර මේ T කියලා තියෙන එක සත්‍ය ගැඹුරත් හරි මෙන්න මේ මුහුණ තියෙන ප්‍රතිබිම්බයේ තියෙන දුර අපි කියනවා දෘශ්‍ය ගැඹුරත් අතර සම්බන්ධය ලබා ගන්න අපි ඇහැ තියලා තියෙන වාතේ අපිට පුළුවන් ඒකට වර්තන මාධ්‍ය කියලා ගන්න වස්තුව තියෙන්නේ පතන මාධ්‍ය n පා හරි n පා මේක n වා අපි ඇහැ තියලා තියෙන මාධ්‍ය අපිට සලකන වර්තන මාධ්‍ය කියලා මෙන්න මේ සත්‍ය ගැඹුරත් දෘශ්‍ය ගැඹුරත් සත්‍ය ගැඹුර කියන්නේ t දෘශ්‍ය ගැඹුර කියන්නේ මෙන්න මේ වස්තුවේ නම් මෙන්න මේ මුහුණ තියෙන ප්‍රතිබිම්බෙට තියෙන දුර අන් ඒ සත්‍ය ගැඹුරත් දෘශ්‍ය ගැඹුරත් අතර සම්බන්ධය ගන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ. අපිට සටහන ඇඳලා සටහන හරිය සම්පූර්ණ කරගන්න. හරි. තත්පරයක් දෙන්න. හරි. මුලින්ම මේ අර අතුරු මුහුණතට ඒ කියන්නේ A B වල තියෙන ඔයගොල්ලෝගේ රූපේ B කියන තැන තියෙන වර්තනයට දානවා ස්ටිල්නීමේ n පතන කියලා තියෙන එතන n ප කියලා හදාගන්න n ප සමානයි n වා sin r රූපේ බලන්න රූපේ තියෙන විදිහට sin i කියලා කියන්නේ AB බෙදීම BO වෙන්න ඕනේ ඊළඟට sin r කියලා කියන්නේ AB බෙදීම IB වෙන්න ඕනේ එතකොට අපිට එනවා n පා සමානයි AB බෙදීම BO සමානයි n වා සමානයි AB බෙදීම IB AB අපිට කපන්න පුළුවන් n පා බෙදීම BO සමානයි n වා බෙදීම IB දැන් මේ BO කියලා කියන්නේ මම නැවතත් කලින් රූපෙට යනවා BO කියලා කියන්නේ මෙන්න මේ නිල් පාටින් පෙන්වලා තියෙන දුර ඊළඟට IB කියලා කියන්නේ මෙන්න මේ කොළ පාටින් පෙන්වලා තියෙන දුර. හරි. දැන් මෙතන විශේෂ දෙයක් තියෙනවා. මේ IR කියන කෝණ මේ ආලෝක කිරණ දෙකම මෙන්න මේ 1 2 කියන මේ ආලෝක කිරණ දෙකම අපේ ඇහැට එන ආලෝක කිරණනේ. ඒතර මේවා ඉතාමත්ම පටු කදම්බ. අපේ ඇහැට එන්න බෑ විස්කම්බය මීටරයක් විතර තියෙන ආලෝක කියන කදම්බයක්. ඉතාමත් පටු කදම්බ තමයි අපේ ඇහැට එන්නේ. ඒතර ඕගොල්ලෝ පේනවා ඇති මේ I සහ R කියන්නේ ඉතා කුඩා කෝණ වෙන්න ඕනේ. ඉතා කුඩා කෝණ වෙන්න මේ I සහ R කියන්නේ. එතකොට I සහ R ඉතා කුඩා කෝණ වෙනකොට මෙන්න මේ නිල් පාට රේඛාව හරි. ඒ කියන්නේ අපි ඇඳොත් රේඛාවෙන් දැම්ම කොළ පාටින් අඳිනවා. මේ රේඛාව මෙන්න මෙතන තියෙන එක මෙන්න මේ පැත්තට මෙන්න මේක මෙන්න මෙහෙම මේ පැත්ත යන්න ඕනේ. ඒකට මේ කෝණ කුඩා වෙන මේක මෙහෙම යන්න ඕනේ. ඒ කියන්නේ I ඉතා කුඩා හින්දා මේ BO කියන එක සමාන වෙනවා AO ට. හරි. BO කියන එක සමාන වෙනවා AO ට. ඊළඟට ඒ වගේමයි මේ IB කියන එක සමාන වෙන්න ඕනේ IA ට. එහෙනම් ඊළඟට එතන අපි බලමු මේ සම්බන්ධතාවය කොහොමද ගන්න කියලා.
අපි කලින් ගත්ත එකමයි. හරි. I සහ R කෝණ ඉතා කුඩා බැවින් BO සමානයි AO ලෙසත් IB සමානයි IA ලෙසත් සැලකිය හැක. n පා බෙදීම n පා බෙදීම OA හරි සමානයි n වා බෙදීම IA. මෙතන OA කියන්නේ සත්‍ය ගැඹුර. ඔයගොල්ලෝ පිළිතුරු සටහන බලද්දී AO කියලා කියන්නේ T. ඊළඟට IA කියලා කියන්නේ දෘශ්‍ය ගැඹුර. එහෙනම් අපිට සම්බන්ධයක් එනවා n පා බෙදීම n වා සමානයි OA බෙදීම IA. OA කියන්නේ සත්‍ය ගැඹුර. ඇත්තටම අර ඉහළ අතුරු මුහුණ තියෙන ඉඳන් ආලෝක ලපේට තිබිච්ච දුර සත්‍ය ගැඹුර. ඊළඟට දෘශ්‍ය ගැඹුර කියන්නේ ඉහළ අතුරු මුහුණ තියෙන ඉඳන් ප්‍රතිබිම්බෙට තියෙන දුර. දෘශ්‍ය ගැඹුර n පා බෙදීම n සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. අපි කියනවා මේක වර්තන n පතන සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර කියලා. හරි. ගොඩක් වෙලාවට අපි ඇහැ තියෙන වාතයේ හින්දා වර්තන මාධ්‍ය විදිහට එන්නේ එක. ඒතර අපිට මේක කෙලින්ම කියන්න පුළුවන් වර්තනාංකය සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර කියලා. හැබැයි ඇහැ තියලා තියෙන වාතයේ නොවන මාධ්‍යයකද නම් උදාහරණයක් විදිහට අපි ජලය තුල පීනමින් ඉන්න වෙලාවක නම් මාළුවෙක් වතුර ඇතුලේ ඉන්න වෙලාවක නම් එයාගේ එතකොට පතන මාධ්‍ය වර්තන මාධ්‍ය විදිහට වෙන්නේ ඇහැ තියෙන මාධ්‍යය. ඒතකොට ඒක වාතයේ නොවෙන්න පුළුවන්. හරි. ඒතර ඒ කියන්නේ ඇහැ තියලා තියෙන මාධ්‍ය වීදුරු වගේ වෙන්න මම හිතන්නේ එහෙම හැකියාවක් නැතුව ඇති. මේ එහෙම හැකියාවක් තියෙන කට්ටිය ඉන්නවා නම් බොහොම විශේෂයි. අපි ඊළඟට දැන් මේ සටහන හරියට පැහැදිලි කරගන්න හරියට ඔලුවට දාගන්න මේ විදිහට මේක ලියා ගන්න. අපි ඊට පස්සේ බලමු මාතෘකාව ලියා ගන්න. ප්‍රතිබිම්බයේ දෘශ්‍ය විස්ථාපනය සෙවීම. ප්‍රතිබිම්බයේ දෘශ්‍ය විස්ථාපනය සෙවීම බලමු. දෘශ්‍ය විස්ථාපනය කියන්නේ මොකක්ද කියලා. හරි. දැන් ඇත්තරම වස්තු තිබුණේ O වල දැන් තියෙන්නේ I වල. මෙයා ඉහළට ගිහිල්ලා තියෙනවා. අන්න ඒකට කියනවා අපි දෘශ්‍ය විස්ථාපනය කියලා D. හරි. දැන් බලමු මේ D හොයන්න කොහොමද කියලා සරල සුළු කිරීමකින් මේ ප්‍රකාශනය ගන්න තියෙන්නේ. වර්තනෙන් පතන සමානයි සත්‍ය ගැඹුරු බෙදීම දෘශ්‍ය ගැඹුර. අපි ආදේශ කරනවා වර්තනෙන් පතන සත්‍ය ගැඹුර කියන්නේ T, දෘශ්‍ය ගැඹුර කියලා කියන්නේ මෙන්න මේ ටික. හරි. මේ D කියන්නේ විස්ථාපනය, දෘශ්‍ය ගැඹුර කියලා කියන්නේ මෙන්න මේ x කියලා පෙන්වන ටික. ඒතර ඒක ගන්න පුළුවන් T ඍණ D කියලා. හරි. අර වර්තනෙන් පතන කියන එක අපි ගන්නවා වර්තනෙන් පතන කියන එක අපි සලකමු n කියලා. එතකොට අපිට එනවා T ඍණ D සමානයි මේ මෙතන මේ ඉරක් වගේ තියෙන එක නැහැ. ඒක අයින් කරගන්න. T ඒක ඔයගොල්ලෝ ලියන්න පස්සටහනේ T ඍණ D සමානයි T බෙදීම n කියලා එනවා. සුළු කරාම අපිට ගන්න පුළුවන්. සුළු කරාම අපිට ගන්න පුළුවන් D සමානයි මේ පෙන්නලා තියෙන්නේ D සමානයි T වාරයක් 1 ඍණ 1 යට n. එතකොට n කියන්නේ මතක තියාගන්න වර්තනයෙන් පතන ඒ විදිහට ලියාගත්තත් කමක් නැහැ. කියන්නේ පතන මාධ්‍යයේ වර්තනාංකය බෙදෙනවා වර්තන මාධ්‍යයේ වර්තනාංකයෙන්. වර්තන මාධ්‍ය කියලා කියන්නේ ඇහැ තියලා තියෙන මාධ්‍ය මේවා සටහන් කරගන්න එක අතිශයින් වටිනවා. වර්තන මාධ්‍ය කියලා කියන්නේ විතරම ඇහැ තියෙන එක. පතන මාධ්‍ය කියලා කියන්නේ ප්‍රභවයේ තියෙන එක. ආලෝක ප්‍රභවයේ තියෙන එක. මොකද එයාගෙන් තමයි ආලෝකය එන්නේ. ඒතර පතන මාධ්‍ය. එයා වර්තනය වෙලා ඇහැට එන්නේ වර්තන මාධ්‍යද. එහෙනම් ඇහැ තියෙන මාධ්‍ය වර්තන මාධ්‍ය. අපේ ප්‍රකාශනයක් ආව T D සමානයි T වාරයක් 1 ඍණ 1 යට වර්තන n පතන වප. අපි ඉස්සර පව කියලා ඔක කියව කිවිතියා. වප එන්නේ ඉස්සරහව යන පස්සේ පය යන්නේ. ඒතකොට පව කියලා අපිට ලියන්න පුළුවන් n ප අනිත් පැත්තෙන් වා කියලා. ඒතකොට ඒව ලේසි. ඒවා ඒ විදිහට ඔළුවේ තියාගන්න පුළුවන්. මම දන්නේ මට නම් පුළුවන්. ඔය වගේ මොකක් හරි අපි සාමාන්‍යයෙන් කියන්නේ කාටවත් නොතේරෙන දේවල් කාටවත් තේරෙන්නේ නැති විදිහට අපිට බොහෝ දේවල් තේරුම් ගන්න පුළුවන්. දැන් ඒ දවස්වල මම සක්‍රියතා ශ්‍රේණිය එහෙම සක්‍රියතා ශ්‍රේණිය ආවර්තිතාවයෙන් පාඩම් කරන් හිටපු ක්‍රම ප්‍රසිද්ධිය කාටවත් කියන්න බෑ. ඒ තරම් බොහොම සරල සුන්දර සබ්බේ වචන ඒ වගේ තිබුණා. හැබැයි මට අදටත් ආවර්තිතාව මොකද්ද කියලා ඇහුවාම ඒ කුණුවරප කියන්නේ නැතුව ආවර්තා වගුව තියෙන ඒ
ඒ තියෙන මූලද්‍රව්‍ය ටික ඒ කාණ්ඩවල තියෙන මූලද්‍රව්‍ය ටික උනත් කියන්න පුළුවන් කිසිම සම්බන්ධයක් නැති. මගේ භාෂාවෙන් කියන මෙලෝ රහක් නැති ආවර්තිතාවකෝ මට ඒ විදිහට කියන්න පුළුවන්. ඒ වගේ මොනවා හරි ටිකක් මේ මෙලෝ රහක් නැති සූත්‍ර ටික මතක තියාගන්න ඕගොල්ලන්ටත් පාවිච්චි කරන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් තමන් ඒව හදාගන්න පුළුවන් එක තමන්ට ආවේනික ක්‍රම හදාගන්න පුළුවන්. හරි. ඒතර ඒක ලියාගෙන අන්තිමට ලියන්න. මෙම ප්‍රකාශනයේ භාවිතයේදී මම නැවතත් ඒ රූපයට යනවා. මෙම ප්‍රකාශනයේ භාවිතයේදී පහළ මුහුණතේ සිට වස්තුවට ඇති දුර පිළිබඳව සැලකිය යුතු නැත. මොකද ඒ කියන්නේ? ඒ කියන්නේ මේ වස්තුව ඕවල තියෙන්නේ නැතුව වස්තුව මේ හරිය තිබුණොත් අපි සැලකුවොත් වස්තුව මේ හරිය තියෙනවා කියලා මෙන්න මේ දුර y කියලා මම ගන්නම්. මේ දුර අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි දාන්න ඕනේ t විතරයි. අපි දාන්නේ t විතරයි. ඒකට අපිට d හොයාගන්න පුළුවන්. එතකොට මේක මෙතෙන්ට ඉස්සෙන්නත් පුළුවන්. හරි. නැත්නම් මේ හැට ඉස්සෙන්නත් පුළුවන්. ඒක අපිට අදාළ නැහැ. මේකද කියන්නේ වස්තුව පහළ මුහුණතේ ඉඳන් කොච්චර පල්ලෙහෙන්ද තියෙන්නේ කියන එක සලකන්න එපා කියලා තමයි කියන්නේ. හරි. අපි මේ සුරෙන් ගණන් කීපයක් සාකච්ඡා කරන්න ඕනේ. යමු අපි ගණන් වලට. දැන් මේ මම රූප සටහන තෝරද්දී පොඩි කාලයක් යනවා. මොකද මේක මේ ජංගම දුරකථනයේ තියාගෙන තමයි රූප සටහන තෝරන්නේ. ඒ හින්දා පොඩි කාලයක් යනවා. මම මේ වීඩියෝ කිසිම එකක් එඩිට් කරන්නේ නැහැ. මොකද එඩිට් කරන එක තවත් කාලයක් යනවා. අපි ගුරුවරු වුණාට සාමාන්‍යයෙන් අපේ පන්තොල ඉන්න කොල්ලෝ කෙල්ලෝ තරම්වත් අපි මේ තාක්ෂණය සම්බන්ධ ලොකු ප්‍රවීණයෝ නෙමෙයි. මේ අතපත ගාලා අල්ලගන්න දේවල් තියෙනවා. මම මේක මේ කීප පාරක්ම මේ හදන වීඩියෝ එඩිට් කරන්න try එකක් දුන්නා. මට හිතෙනවා ඊට වඩා හොඳයි මේක නිකම් මේ විදිහට දාන එක කියලා. මොකද සල්ලි ගෙවලා මේ වෙලාවේ එඩිට් කරගන්න ක්‍රමයක්වත් නැහැ. එහෙම කට්ටිය හොයාගන්න විදිහකුත් නැහැ. දැන් මේක මේ වෙලාවේ අත්‍යවශ්‍ය දෙයක් විදිහට සලකලා මම මේ විදිහට මේක අප්ලෝඩ් කරනවා. ඉතින් උපරිම උත්සාහය ගන්න මේ රූප සටහනේම හරියට පැහැදිලිව හදාගෙන මේ වැඩේ කරන්න ලොකු මහන්සියක් දරාගෙන අපි පැය දෙකට ඔන්ලයින් වල රුපියල් 3000ක් 4000ක් 5000ක් ඔයගොල්ලෝ ගන්නේ නැහැ. එද ජාතක පාසල් ගුරුවරු විදිහට ඔයගොල්ලෝ වෙනුවෙන් මේ දේ කරන්නේ අපේ මහන්සිය. නැත්තම් ගෙදර මොකක් යන ජල පෘෂ්ඨයට මීටර 4ක් ගැඹුරින් මාළුවෙකු සිටී. සිරස්ව ඉහළ නිරීක්ෂණයේදී මාළුවා පෙනෙන ස්ථානයට ජල පෘෂ්ඨයේ සිට ඇති දෘශ්‍ය ගැඹුර සොයන්න. එනයින් ඇස තබා ඇති පිහිටීම ක්‍රමයෙන් ඉහළට ගමන් කරන විට දෘශ්‍ය ගැඹුර වෙනස් කර ඇති ආකාරය පහදන්න. ඒ කියන්නේ ඇස තියලා තියෙන තැන ටික ටික වෙනස් කරමින් ඉහළට ගියොත් මාළුව ඉන්න තැනට තියෙන දුර වෙනස් වෙන ආකාරය පැහැදිලි කරන්න කියලා කියනවා. මාළුව ඉන්නේ මීටර 4ක් ගැඹුරින් වාතයේ වර්තනාංකය 1යි ජලයේ වර්තනාංකය 4 බෙදීම 3යි කියලා ඔතන වරහන් ඇතුලේ ලියා ගන්න. කොහොමද ගාන හදන්න කියලා බලමු ඊළඟට. හරි. මේ තියෙන්නේ ගාන උචිත භූආකාරය n පා බෙදීම එන්වා යන්න දැන් අපිට n පව කියලා ලියන්න පුළුවන්. පයන්න උඩ වයන්න යට n පව සමානයි සත්‍ය ගැඹුරු බෙදීම දෘශ්‍ය ගැඹුර. හරි. සත්‍ය ගැඹුරු බෙදීම දෘශ්‍ය ගැඹුර. ජලයේ වර්තනාංකය 4 බෙදීම 3යි බෙදීම 1 වර්තනාංකය වාතයේ. හරි. සමානයි සත්‍ය ගැඹුර 4යි දෘශ්‍ය ගැඹුර h දෘශ්‍ය ගැඹුර h රූපේ පෙන්වනවා. h සමානයි මීටර් 3ක් කියලා එනවා. එතකොට එහෙනම් දෘශ්‍ය ගැඹුර එන්නේ මීටර 3යි. ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙන්න මේ අපි ඇහැ තිබ්බේ මෙන්න මේ පිහිටීම. ඒතර මේ ජල පෘෂ්ඨයේ ඉඳන් මෙන්න මේ ජල මුහුණතේ ඉඳන් එත මේ පොදු අතුරු මුහුණතේ ඉඳන්
ඇහැ තියපු තැනට තියෙන දුර මේ ගාන කොහෙටවත් එන්නේ නැහැ. එහෙනම් එතන එහාට අරන් ගියට ඇහැ තියෙන තැන අරන් ගියාට මේ මාළුව පේන තැනට තියෙන දෘශ්‍ය ගැඹුර කියන එක. ඒ කියන්නේ මේ අතුරු මුහුණ තියෙනන් තියෙන මාළුව පේන ප්‍රතිබිම්බයේ තියෙන දුර කිසිම ආකාරයකින් වෙනස් වෙන්නේ නැහැ. හරි. අපි ඊළඟ ගැටලුවට යමු. මේ පෙරලා තියෙන්නේ ජල පෘෂ්ඨයක මීටර 6ක් ඉහළින් කුරුල්ලෙකු සිටී. ජල පෘෂ්ඨයට මීටර 3ක් ගැඹුරින් සිටින මාළුවෙකුට කුරුල්ලා දිස්වන්නේ කොපමණ උසකින්ද? සටහන ප්‍රශ්න හරියට ලියා ගන්න. ඊට පස්සේ අපි බලමු විසඳුම කොහොමද හදන්නේ කියලා. දැන් මේකද කියන්නේ කලින් කිව්වේ මාළුවට මේ කලින් එක අපි කිව්වේ කුරුල්ලට මාළුව පේන විදිය. මේක එහෙම නෙමෙයි මාළුවට කුරුල්ල පේන විදිය තමයි මේක කතා කරන්නේ. ඒ කියන්නේ දැන් කලින් එකේ උඩ ඉන්න කුරුල්ලට මාළුව පේන නම් ආලෝකයට එන්න ඕන මාළුව ගියදා. ඒතර පතන මාදී විතර වෙන්නේ ජලය. මේක එහෙම නෙමෙයි. මේකේ මාළුවට තමයි කුරුල්ල පේන්නේ. එහෙනම් ආලෝකයෙන් එන්නේ මෙන්න මේ දිශාවට. මේ ආලෝකයෙන් එන දිශාව. මේ දිශාවන් වර්තනයේ හිඳ වෙනස් වෙනවා. ඒතර පේනවා අපිට මේ අභිලම්බ වාපු එක කෙලින්ම එනවා. මේක මෙන්න මෙහෙම වෙනස් වෙලා තියෙනවා. දැන් අහන්න එපා මාළුව මෙතන ඉන්නේ උගේ ඇහි කොටසක් මේ මාළුව ඉන්නේ මෙතන ඇහි කොටසක් මෙතන තියෙනවද කියලා. මේ අපි සම්පූර්ණ ඇහැ කියලා සලකනවා මෙතන. මේ තියෙන්නේ ඇහැ. ඒතර ආලෝක කිරණ ඇහැට එන්නේ මෙන්න මේ මෙතන ඉඳන් එන විදිහට. ආලෝකයෙන් පේන ඔතන ඉඳන් එන විදිහට එන ප්‍රතිබිම්බේ පේන එතන. ඒ කියන්නේ විරල මාධ්‍යයක ඇහැ තියලා ගහන මාධ්‍යයක තියෙන වස්තුව දිහා බලනකොට ප්‍රතිබිම්බේ ලං වෙලා පෙනෙනවා වගේම තමයි විරල මාධ්‍යයක තියෙන වස්තුවක් දැස ගහන මාධ්‍යයක ඇස තියලා බලනකොට ප්‍රතිබිම්බේ ඈත් වීමක් සිද්ධ වෙනවා. කලින් විදිහට අපි පතන මාධ්‍ය අඳුර ගන්නවා ආලෝකයෙන් එන්නේ කුරුල්ලකින් නම් එහෙනම් මේක තමයි පතන මාධ්‍ය, මේක වර්තන මාධ්‍ය, ඇහැ තියලා තියෙන මාධ්‍ය හැමතිස්සෙම වර්තන මාධ්‍ය. ආයෙත් අර ප්‍රකාශන දැම්ම අපි සත්‍ය ගැඹුර මම ඉස්සරහන් ටික අයින් කරගන්නවා. සත්‍ය ගැඹුර කියලා කියන්නේ කවුද බලන්නේ මාළුව කුරුල්ල දිහා. සත්‍ය ගැඹුර කියලා කියන්නේ මෙන්න මේ තුර 6යි. ඒකට මේ තුන වැදගත් වෙන්නේ නැහැ. හරි 3යි 6යි. ඊළඟට පතන කියලා කියන ආලෝක කිරණ එන්නේ වාතයේ ඉඳන්. ඒතොර 1 යට 4 බෙදීම 3. ඒ 3 තමයි මේ උඩට ගිහිල්ලා මෙතන 3 බෙදීම 4 කියලා ඇවිල්ලා තියෙන්නේ. සත්‍ය ගැඹුර 6යි, දෘශ්‍ය ගැඹුර x හොයාගන්න 8ක් කියලා එනවා. මෙයා ඉහළ ගිහිල්ලා තියෙනවා තව මීටර 2ක්. හරි. අපි ඊළඟ ගැටලුව බලමු. මේ ගාන ලියාගෙන මම ගාන කියවන්න යන්නේ. රූප සටහන තියෙනවා. මේක හදන්න උත්සාහ කරන්න. අපි හදන විදිය බලමු කොහොමද හදන්න කියලා. මම ගාන සරලව ඉක්මනට කියන්න නැත්නම් මට ගාන මතක නැහැ. 15 සෙනවිර විදුරු කුට්ටිය තුළ වායු බූලක් පවතී. AB පැත්තෙන් නිරීක්ෂණය කළ විට AB කියන්නේ මෙන්න මේ මුහුණත නිරීක්ෂණය කළ විට 6 සෙනවිර දුරකින් දිස්වන අතර අපි පැත්තෙන් බැලුවම 6 cm දුරකින් පේනවා. ඇත්තටම තියෙන 6 cm දුරකින් නෙමෙයි. 6 cm දුරකින් පේනවා. DC පැත්තෙන් බැලුව විට 4 cm දුරකින් මෙතෙන් බැලුවම 4 cm දුරකින් පේනවා. ඒ කියන්නේ ඇත්තටම 4කින් නෙමෙයි තියෙන්නේ. හැබැයි 4 දුරකින් පේනවා. අපෙන් අහනවා AB මුහුණ තියෙනම් කොච්චර දුරකින්ද මේ වායු බූල තියෙන්නේ? ඒ වගේම වර්තනාංකය 3 බෙදීම 2 ගන්න බෑ. මොකද අපෙන් වර්තනාංකය මේ ගානේ අහනවා. ඔයගොල්ලෝ ගාන ලියා ගන්න පිටිපස්ස උත්තර ටික ගාන ලියාගෙන හදන්න පිටිපස්ස උත්තර ටික බලමු.
ඔව්. කලින් ගාන උත්තර මම මේ සටහනේ අන්තර්ගත කරගෙන නැහැ. හින්දා මම ඒ ගාන කියලා දෙන්න මෙන්න මෙහෙම. හොඳට අහගෙන ඉන්න. දැන් AB මුහුණත ඔස්සේ දාන්න ඉස්ටන් ලියමේ. sorry AB මුහුණතෙන් බලලා දාන්න n සමානයි 7 ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. එතකොට 7 ගැඹුර අපි දන්නේ නැහැ. ඒක ගන්න x කියලා. ඒතර සම්පූර්ණ මේ වීදුරු කුට්ටිය ඝනකම සෙන්ටිමීටර් 15යි. ඒතර අනිත් පැත්තේ දැන් තියෙන දුර අපි පොඩ්ඩක් රූපෙට එමුකෝ. මෙන්න මේකේ මේ සම්පූර්ණ දුර 15යි. මේක x කියලා ගන්න. ඒතර මේ දුර එනවා 15 වෙන x කියලා. ඒතර මේ පැත්තෙන් ඇහැ තියලා ස්ටෙන්ලිමේ දානකොට සත්‍ය ගැඹුර විදිහට එන්නේ n සමානයි n කියන්නේ 3 බෙදීම 2 සමානයි සත්‍ය ගැඹුර විදිහට එන්නේ x. හරි. දෘශ්‍ය ගැඹුර විදිහට අපිට පේන දුර 6යි. ඊළඟට ওই විදිහටම පොල් ප්‍රශ්නේ මේ විතර 3 බෙදීම 2 ගන්න බෑ. අපිට ගන්න කියලා තියෙන්නේ n කියලා ගන්න එක. n කියලා ගන්න. ඊළඟට මේ පැත්තෙන් ඇහැ තියන්න. මේ පැත්තෙන් ඇහැ තියලා ආයෙත් දාන්න n සමානයි සත්‍ය ගැඹුර කියලා කියන්නේ 15 වෙනි x. දෘශ්‍ය ගැඹුර කියලා කියන්නේ 4යි. එතන n සමාන කරගන්න. අපි a දෙක සමාන කරගන්න සමාන කරගත්තම අපිට x හොයාගන්න පුළුවන්. ax ආයත ආදේශ කරලා n හොයාගන්න පුළුවන්. එහෙමයි ගාන හදන්නේ. මම ඊළඟට හොඳ ගානක් ඔයගොල්ලන්ට දෙන්නම්. මේ ගාන මම අනිවාර්යෙන් හදන්න උත්සාහ කරන්න. ගාන හදන්න උත්සාහ කරලා ඕගොල්ලන්ට ආපු උත්තර මට කමෙන්ට් එකක් විදිහට මේකට ඇතුළත් කරන්න ලියන්න ගාන. ලිඳකට එබී බැලුව විට ඉන් හරි අඩක් ලිඳකට එබී බැලුව විට ඉන් හරි අඩක් ජලයෙන් පිරී ඇතිසේ දෘශ්‍ය වේ. ලිඳේ ගැඹුර කැපිටල් H නම් ලිඳේ ගැඹුර කැපිටල් H නම් සත්‍ය වශයෙන් කොපමණ උසට ජලය පිරී පවතීද? සත්‍ය වශයෙන් කොපමණ උසට ජලය පිරී පවතීද? හරි. අපි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සාකච්ඡා කරගන්න තියෙන්නේ. ඊට කලින් අපිට තියෙන අපිට අවදි අවස්ථාව කතා කරන්න. අපි ඒක සාකච්ඡා කරමු. මාතෘකාව ලියන්න. ආලෝකයේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ආලෝකයේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ලියන්න. ගහන මාධ්‍යක සිට විරල මාධ්‍යයක් වෙත ආලෝක කිරණයක් ගමන් කරන අවස්ථාවක් සලකන්න. එවිට ආලෝක කිරණය අභිලම්බයෙන් ඉවතට හැරී වර්තනය වේ. ආලෝක කිරණය අභිලම්බයෙන් ඉවතට හැරී වර්තනය වේ. මේ රූප සටහනේ පෙන්වලා තියෙන ආලෝක කිරණ අභිලම්බයෙන් ඉවතට හැරෙන ආකාරය. එයාගේ පතන කෝණය දැන් අභිලම්බයේ ඔස්සේ එන එක එහෙම කිසිම වර්තනයක් නැහැ. මේ අභිලම්බයේ ඔස්සේ ආපු එක කිසි වර්තනයක් නැහැ. එහෙම යනවා. හැබැයි පතන කෝණය වෙනස් වෙද්දී ආලෝක කිරණය හැරෙන ආකාරය වෙනස් වෙනවා. ඊළඟට අන්තිමට එක් අවස්ථාවක් එනවා ආලෝක කිරණය තලය ඔස්සේ කෙලින්ම තලය ඔස්සේ ගමන් කරනවා. අපි කියනකොට අවදි අවස්ථාව කියලා. මෙන්න මේ අවදි අවස්ථාව හම්බ වෙනකොට ඒ වෙලාවේ පතන කෝණයට අපි කියනවා මෙන්න මෙතන තියෙන පතන කෝණයට අපි කියනවා අවදි කෝණය කියලා. ක්‍රිටිකල් ඇන්ගල් කියලා කියන මේකට. ඒතර මේක තමයි අවදි කෝණය. ඒක මේ තලය ඔස්සේ යන අවස්ථාව අවදි අවස්ථාව කියලා අපි අඳුනනවා. මීටත් වඩා ඒ කියන්නේ මේ අවස්ථාවට වඩා කෝණය පොඩ්ඩක් හරි වැඩි වුණොත් දැන් පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි වෙච්ච ගමන් වෙන්නේ ආලෝක කිරණය ඊළඟට මේ පළවෙනි මාධ්‍ය තුලට මෙන්න මේ මාධ්‍ය තුලට මේ විදිහට හැරෙනවා. අපි ඔකට කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා. රූපය අඳින්න
අපි දැන් ওই අවස්ථා දෙක, ඒ කියන්නේ අවදි කෝණය, ඒ කියන්නේ නැත්නම් අවදි අවස්ථාවයි පූර්ණබ්බන්ත පරාවර්තනය කියන අවස්ථා දෙක තමයි සාකච්ඡා කරන්න යන්නේ. ඔයගොල්ලෝ අඳින්න ඕනේ මෙන්න මේ රූපේ. හරියන්නේ. මෙහි පෙන්වා ඇති කැපිටල් D ආලෝක කිරණය විශේෂ ආලෝක කිරණයකි. එය ආලෝකය වාතය තුළට නිර්ගත වන අවසාන අවස්ථාව මෙන්ම නැවතත් ගහන මාධ්‍ය තුළට පරාවර්තනය වන පළමු අවස්ථාව ලෙස හඳුනාගත හැක. එබැවින් එය අවදි අවස්ථාව ලෙස හඳුන්වයි. දැන් මේ අවදි කෝණයට වඩා පොඩ්ඩක් හරි ආලෝක කිරණය පතන වෙන කෝණය වැඩි කරොත් මොකද වෙන්නේ කියලා බලමු. තරුවක් දාන්න ලියන්න. වාත වීදුරු අතුරු මුහුණත මත වායු වීදුරු අතුරු මුහුණත මත ආලෝක කිරණයේ පතන කෝණය අවදි කෝණයට වඩා සුළු වශයෙන් හෝ වැඩි කළහොත් ආලෝක කිරණය පතන මාධ්‍ය තුලටම පරාවර්තනය වේ. එය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලෙස හඳුන්වයි. කියලා ලියන්න. ඊට අදාළ රූප සටහන දෙන්න හදන්නේ. මෙන්න මේ රූප සටහන. ඒක අඳින්න ඕන ඕගොල්ලෝ. ඇඳලා තරුවක් දාලා ලියන්න මේ විදිහට. ආලෝකය AB මුහුණතින් වාතයට නිර්ගත නොවේ. එනිසා AB මුහුණතින් මේක P මේක Q කියලා දාන්න. P සිට Q දක්වා පමණක් ආලෝකය දැකිය හැකි අතර Qගෙන් ඉවතට අඳුරු කලාපයක් ඇතිවේ. මෙම පූර්ණාභ්‍යන්තර පරාවර්තන ක්‍රියාවලිය සිදුවීමට පහත අවශ්‍යතා සපුරාලිය යුතුය. අංක 1 ආලෝකය විරල මාධ්‍යක සිට ගහන මාධ්‍යයක් වෙත ගමන් කළ යුතුය. ආලෝකයේ එන්නේ විරල මාධ්‍යකින් නම් ගහන මාධ්‍යකට වෙන්න ඕන නැත්නම් අභිලම්බයෙන් ඉවතට හැරෙන්නේ නැහැ. මෙහෙම හැරෙන හින්දානේ මේක මේ මුහුණත ඔස්සේ යන්නේ. එහෙම වෙන නම් ආලෝකය ගහන මාධ්‍යකින් නම් විරල මාධ්‍යයක් තුළට යනවා. ඒක තමයි ආලෝකය මේ හැරලා යන්නේ. මෙහෙම වෙන්නේ ඒකයි. හරි. ඒ හින්දා මම දිව් සටහන පොඩ හදාගන්න. ආලෝකය ගහන මාධ්‍යක සිට විරල මාධ්‍යයක් වෙත ගමන් කළ යුතුය. ගහන මාධ්‍යක සිට විරල මාධ්‍යයක් වෙත ගමන් කළ යුතුය. 2 ගහන මාධ්‍ය තුලදී පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි විය යුතුය. ඒ කාරණා දෙක තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සිද්ධ වෙන
තියෙන්න ඕන අනිවාර්ය අවශ්‍යතා. හරි මාතෘකාව ලියන්න අවදි කෝණය. අවදි කෝණය. මේ පෙන්නලා තියෙන්නේ අවදි අවස්ථාව. ආලෝක කිරණය ගහන මාධ්‍යයෙන් විරල මාධ්‍යයට එන් ගහනෙන් විරල කියලා පෙන්නලා තියෙනවා. පතන කෝණය C. ඒතර තලයේ ඔස්සේ යන නිර්ගත කෝණය. තලයේ ඔස්සේ යන හින්දා නිර්ගත කෝණය 90යි. n sin C. එතන n ගහන වෙන්න ඕනේ. n ගහන sin C සමානයි n විරල sin 90. sin 90 කියන්නේ 1යි. දන්නද? කට්ටිය නැතුව ඇති කියලා හිතනවා. sin 90 කියන්නේ 1යි. sin C සමානයි sin C යුක්ත කරගන්න n විරල බෙදීම n ගහන. දැන් ගොඩක් වෙලාවට විරල මාධ්‍ය කියන්නේ වාතය නම් හරි විරල මාධ්‍ය කියන්නේ වාතය නම් එහෙම නොවෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ විරල මාධ්‍ය වාතය නොවෙන්න පුළුවන්. ඒක විරල මාධ්‍ය වාතය නම් n විරල කියන්නේ එකක් වෙන. ඒතකොට sin C සමාන 1යට n ගහන කියනවා මේ අවදි කෝණය සඳහා ප්‍රකාශනය. ඒතර අපිට කෙලින්ම මාද දෙකක් අතර අවදි කෝණ හොයන්න පුළුවන්. මොකද මේ කෝණයට වඩා වැඩි කෝණකින් පතනනොත් කිරණය විරල මාතෘ නිර්ගත වෙන්නේ නැහැ. ඒතර මෙන්න මේකින් තමයි අපි අවදි කෝණ හොයන්නේ. වාතය නම් විරල මාධ්‍ය 1යට n තමයි sin C කියන්නේ. වාතය නෙමෙයි නම් ප්‍රකාශනයේ එන්නේ වාතය නෙමෙයි නම් ප්‍රකාශනයේ එන්නේ මෙන්න මේ පෙන්වන තියෙන ප්‍රකාශනය sin C සමාන n විරල බෙදීමෙන් ගන්න මේ දෙකම කොටු කරලා තියාගන්න වැදගත්. හරි ලියන්න මෙන්න මෙහෙම ඊට පස්සේ තමයි රූපාන්තර ලියන්න ඕන. ලියන්න. ගහන මාත්‍රක සිට මාතෘකාව ලියලා තියෙනවා අවදි කෝණය කියලා. ලියන්න. ගහන මාත්‍රක සිට විරල මාධ්‍යයක් වෙත ගමන් කරන ආලෝක කිරණයක් යම් පතන කෝණයක් සඳහා පොදු වතුරු මුහුණත ඔස්සේ ගමන් කරයි නම් එම අවස්ථාවේ පතන කෝණය අවදි කෝණය ලෙස හඳුන්වයි. හරි. මාතෘකාව ලියන්න. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ යෙදී. මේ යෙදීම සුරෙන් අපිට ගණන් ඇවිල්ලා තියෙනවා. අපි ඊළඟ දැන් මේ වීඩියෝ මේ කොටසෙන් අපි අද ඉවර කරනවා. අපි ඊළඟ දවසේ පටන් ගන්න තුන්වෙනි වීඩියෝ මුලින්ම තියෙන්නේ මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තන අවදි කෝණය ආශ්‍රිත කැඩලු. මොකද විභාගය ඇවිල්ලා තියෙන ගොඩක් කැඩලු මේකට සම්බන්ධයි. මේ තියෙන්නේ ජලාශයක්. ජලාශයේ මෙන්න මේ රතු පාටින් පෙන්වලා තියෙන මම O කියලා නම් කරන්න. මේ O කියලා තියෙන ආලෝක ප්‍රභවයක්. ඒතර අපි ජලාශයේ ඉහළින් මේ තියෙන්නේ වාතය. මේ තියෙන්නේ ජලය. ඉතින් මෙන්න මේ වාතයේ හැතිලා අපි මේ ජලයේ තුල තියෙන ආලෝක ප්‍රවේග දිහා බලනකොට අපිට පේන්නේ ආලෝක ලපයක්. ඒක ඇති වෙන්නේ මෙහෙමයි. දැන් මේ අභිලම්බය ඔස්සේ එන ආලෝක කිරණය කෙලින්ම පිට වෙලා යනවා. හරි. ඊළඟට තව ආලෝක කිරණයක් මෙහෙම ඇවිල්ලා තලයේ ඔස්සේ යනවා. මෙතනින් එහා එනේව සේරම ඇතුළට හැරෙන්නේ. ඒව එළියට යන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ සීමාව ආලෝකමත් වෙන ඔය විදිහට මේක වෘත්තාකාරව සිද්ධ වෙන හින්දා අපිට මෙන්න මේ වගේ වෘත්තාකාර ලපයක් බලා ගන්න පුළුවන්. මේ ලපේ අරය හොයන්න පුළුවන් හරි පහසුවෙන්. අපෙන් ගොඩක් වෙලාට අහන මේ ආලෝක ලපේ අරය හොයන්න කියලා. ඒතර අපිට තියෙන්නේ මෙන්න මේ ආලෝක ප්‍රභවයට තියෙන දුර ඕනේ. මේක අපි x කියලා ගමුකෝ. ඊළඟට අපි කරන්නේ මෙතන c හොයා ගන්නවා. මෙතන අවදි කෝණ හොයා ගන්නවා sin c සමානයි 1ට n දාලා. ඒතර එතන c නම් මෙතනත් c. දැන් අපිට මේ උස දන්නවා. හරි. මෙන්න මේ දුර ඕනේ. අපිට පුළුවන් tan c සමානයි. හරි. මේක r කියලා අරගෙන r බෙදීම x කියලා දාලා. හරි. tan c සමානයි r බෙදීම x කියලා දාලා r හොයාගන්න පුළුවන් හරි පහසුවෙන්. එහෙනම් අංක 1 ලියන්න. අංක 1 ජල පොකුණු ආදිය විදුලි බුබුළු වලින් ආලෝකමත් කිරීමේදී වෘත්තාකාර ආලෝක ලප ඇතිවීම.
ලියන්න. එම ලියන්න. ජල මාත අතුරු මුහුණත මත කුඩා පතන කෝණයන්ගෙන් පතනය වන ආලෝක කිරණ වාතයට නිර්ගත වනු ඇත. නමුත් පොකුණේ ජල වාත අතුරු මුහුණත මත අවදි කෝණයෙන් ආලෝකයේ පතන වන සීමාවෙන් බාහිරව ආලෝකයේ වාතයට නිර්ගත නොවේ. එම නිසා R අරයක් ඇති වෘත්තයක් පමණක් ආලෝකමත් වේ. හරි. මේ රූපේ ඇඳලා තමයි ඔක ලියන්න ඕනේ. මාතෘකාව දිවලති ජල පොකුණු ආදී විදුලි උබරින ආලෝකමත් කිරීමේදී වෘත්තාකාර ආලෝක ලප ඇතිවීම කියලා. අංක 2. අපි දැන් හොඳටම දන්න එකක්. මේකේ මොනවද වෙන්නේ කියලා දන්නේ නැතුව උනාට අපි මේක අහලා තියෙන එකක්. ෆයිබර් ඔප්ටික් නැත්නම් ප්‍රකාශ තන්තු වල ක්‍රියාව. අංක 2 ප්‍රකාශ තන්තු ෆයිබර් ඔප්ටික්ස්. බලමු ප්‍රකාශ තන්තු කියන්නේ මෙන්න තියෙනවා ප්‍රකාශ තන්තු වල රූපයක්. මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන තඹ කම්බි කොපර් කේබල් කියන ඒවා. මේ තියෙන්නේ ෆයිබර් ඔප්ටික්ස්. හරි. ෆයිබර් ඔප්ටික්ස් වල මේ කම්බි මොනවාක්ද වෙන්නේ? මේ වල ආලෝකය තමයි ගමන් කරන්නේ. මේ වල ආලෝකය තමයි ගමන් කරන්නේ. දත්ත හුවමාරු සඳහා වැඩිපුරම පාවිච්චි වෙන්නේ ෆයිබර් ඔප්ටික්ස්. මොකද මේ වල ඉතා ඉහළ කාර්යක්ෂමතාවයකින් ඉක්මනින් තොරතුරු සංවේදනය කරන්න පුළුවන් හින්දා. බලමු මේකේ මොකක්ද සිද්ධ වෙන ක්‍රියාවලිය කියලා. මෙන්න මේ රූපේ අපි අඳින්න ඕනේ. මේ පෙන්නලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ මේ ආවරණයක් තියෙන. මේ ඊට ඇතුලෙන් තියෙන සුදු පාට කොටස මෙන්න මේ කොටස වීදුරු. හරි. එක්තරා වීදුරු වර්ගයක්. මේක වාතය නෙමෙයි වීදුරු තියෙන්නේ. එතකොට මේක බාහිර ආවරණයක්. මේ එන ආලෝක කිරණයක් මේ ආලෝක කිරණ ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මේ ආලෝක කිරණය මෙන්න මේ මුහුණුතෙන් පූර්ණ බැඳ පරාවර්තන වෙනවා. ආයෙත් මෙතන කෝණයෙන්මයි පතන වෙන්නේ θ c කියලා අරන් තියෙනවා. මෙතන පතන වෙන්නේත් ඒ කෝණයෙන්ම ආයෙත් පූර්ණ පරාවර්තන වෙනවා. මේක දිගටම පූර්ණ බැඳ පරාවර්තනය සිද්ධ වෙවි මේ වීදුරු ඇතුලෙන් ගමන් කරනවා. එතකොට අපිට පුළුවන් ඔය වගේම තව ආලෝක කිරණයක් මේ පැත්තට එවන්න. තව ආලෝක කිරණයක් පුළුවන් අපිට මේ පැත්තට එවන්න. එයා මෙහෙම යනවා. ඒතර මේව එකට හැපෙන්නේ නැහැ. හරි. ඒ හින්දා ඉතා ඉහළ තොරතුරු ප්‍රමාණයක් කෙටි කාලයකින් සම්ප්‍රේෂණය කරන්න මේ ෆයිබර් ඔප්ටික්ස් පාවිච්චි කරන්න පුළුවන්. මේ රූපය අඳින්න ඇඳලා මෙන්න මෙහෙම ලියන පාවිච්චි වෙන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ක්‍රියාවලිය. ලියන. පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ක්‍රියාවලිය යොදා ගනිමින් නලයක් ඔස්සේ ආලෝකය ප්‍රචාරණය කළ හැකිය. මේ සඳහා යොදා ගන්නා නලය සෑදීමට බහු සංරචක වීදුරු විලීන සිලිකා හෝ ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය යොදා ගනී. මෙම නලය තුළට සැලකිය යුතු තරමේ පතන කෝණයකින් ආලෝකයේ පතන වූ විට එය දිගින් දිගටම පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක්වමින් ප්‍රචාරණය වේ. ඊළඟ තරුව වර්තමානයේ දත්ත සම්ප්‍රේෂණය කිරීමට ප්‍රකාශ තන්තු භාවිතා කරයි. එහිදී දත්තයන් පළමුව දැන් දත්ත සම්ප්‍රේෂණය කරන කොහොමද හිතන්න පුළුවන් සින්දුවක් කියනවා. මේ සින්දුව මේක හරහා එවන්න බෑ. මුලින්ම කරන්න ඕනේ මේ සින්දුවර අනුරූපී ආලෝක ස්පන්ද ආලෝක සංඥා හදා ගන්න ඕනේ. ඒ ආලෝක සංඥා තමයි එවන්නේ. ඊට පස්සේ ඒක මේ නලේ අනෙක් කෙළවරේ තියෙන ග්‍රාහකයකින් අරගෙන ඒ ආලෝක සංඥා ග්‍රහණය කරගෙන එයා ආයෙත් ඒ ග්‍රහණය කරගත් ආලෝක සංඥාවට අනුරූපව ධ්වනි තරංග උත්පාදනය කරන්න ඕනේ. එහිදී තත්ත්වයන් පළමුව ආලෝක සංඥා බවට පරිවර්තනය කරන අතර ගමනාන්තයේදී පරිගණක ආධාරයෙන් එම ආලෝක සංඥාව නැවතත් අදාළ දත්තේ බවට පරිවර්තනය කර ගනී. හරි. එහෙනම් මම හෝම්වර්ක් එකක් විදිහට දෙනවා. ඊළඟට 3යි 4යි පූර්ණබ්බන්ද පරාවර්තනයේ ක්‍රියාවලිය 3 මිරිඟුව 4 දේදුණු ඇතිවීම. මේක නම් මෙහෙමයි දේදුණේ වර්ග දෙකක් තියෙනවා. ප්‍රාථමික දේදුන්න සහ ද්විතීයික දේදුන්න කියලා. මේ දේදුණු දෙක ඇති වෙන්නේ පූර්ණබ්බන්තර සහ ආංශික දේදුන්න හටගන්න ආංශික පරාවර්තන ක්‍රියාවලියෙන්. හැබැයි අපිට ආංශික පරාවර්තන කියලා වෙනම තැනක මේක සාකච්ඡා කරන්න නැති හින්දා අපි දේදුන්න මෙතනදී ලියනවා. මතක තියාගන්න දේදුන්න පූර්ණබ්බන පරාවර්තනයෙන් හැදෙන එකක් නෙමෙයි. හරි. දේදුන්නේ තියෙන කොටස් දෙකක්
වර්ග දෙකක් තියෙනවා දේ දුන්නේ. එක දේ දුන්නක රතු තියෙන ඉහළම අනිත් දේ දුන්න රතු තියෙන පහළ. මේ දේ දුන්න දෙක ගැන මම විස්තර ඔයගොල්ලන්ට කියන්නම්. ඕන පුළුවන් අන්තර්ජාලයෙන් හොයාගන්න. ඒ වගේම මිරිඟුව මිරේජ් කියලා කියන්නේ. හරි. ඊට පස්සේ දේ දුන්නට කියන්නේ රේන්බෝ කියලා. RAINBOWS මිරිඟුවට කියන්නේ MIRAGE. මේවා Google ගහලා සර්ච් කරලා බලන්න. බලලා මේ දෙක සම්බන්ධ නෝට් එකක් හදාගන්න පැන්සිලෙන් ලියන්න. මම ඊළඟ සුමානේ පළවෙනි වීඩියෝ එකකින් ඊළඟ සුමානේ තුන්වෙනි වීඩියෝ එකකින් මේ සම්බන්ධ ඊළඟ සුමානේ මේ සුමානේම පුළුවන් කොට වීඩියෝ එක මම දානවා. ඒ සම්බන්ධයෙන් කතා කරනවා අපි ඊළඟ දවසේ ප්‍රිස්ම ආවරණය කරනවා සහ මේ අද කතා කරපු අවදි කෝණයේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයෙන් ගැටලු විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරන්නත් තියෙනවා. එහෙනම් වීඩියෝ එකතු වුණාට බොහොමත්ම